දරුවනේ අපි ගියවර පාඩම් මේකකෙදි කතා කරේ තුන්වන පාඩම් මේකකේ පස්වන පාඩම් පරිච්ඡේදය. ඒකෙදි පාරිභෝගික ආරක්ෂණ ඉතිහාසය ගැන අපි පැහැදිලි කිරීමක් කරා. පාරිභෝගිකයක් කියන්නේ කවුද? පාරිභෝගිකයෙකුට ආරක්ෂාව සලසා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ ඇයි කියලා සාකච්ඡා කරා. විශේෂයෙන්ම ඇමරිකාවෙන් පාරිභෝගික ආරක්ෂණ සටන් ව්‍යාපාරය ආරම්භ වූ බව, ඊට පස්සේ නිදහස ලැබූ දවසේ ඉඳන් එනම් 1948 පෙබරවාරි 4 වෙනිදාන් පස්සේ සුළු කාලයක් ගියාට පස්සේ නම් අවුරුදු 2ක් ගත වෙන්න පෙර ලංකාවේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධයෙන් සීමිත නීති කිහිපයක් ක්‍රියාත්මක වූ බව සහ 79 දී බලයටපත් වූ රජය එවකට වෙළඳ මාධ්‍ය ධූරයේ දැරූ ලලිත් ඇතුළත් මුදලි කියන ශ්‍රේෂ්ඨ දේශපාලනඥයා නීතිඥවරයා 79 අංකයක දරන පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ පනතක් සම්මත කරලා ඒ පනත ක්‍රියාවට නංවන අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් පිහිටුවලා පාරිභෝගිකයන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පාරිභෝගික ආරක්ෂණ සමිති පිහිටුවා ගැනීමට පරිසර සකස් කරලා පාරිභෝගික ආරක්ෂණයේ ස්වර්ණමය යුගය 79 සිට 85 දක්වා ක්‍රියාත්මක වූ බව තමයි අපි ඉස්සෙල්ල පාඩම් මේකෙන් සාකච්ඡා කළේ. අද අපි කතා කරන්න යන්නේ පාරිභෝගික ආරක්ෂණයේ නිර්වචනය කරලා පාරිභෝගික ආරක්ෂණය හඳුනාගෙන ඉන්පස්සේ පාරිභෝගිකයාට වෙළඳ පොලේදී මුහුණ දෙන්න සිදුවන ව්‍යාපාරිකයන්ගේ අපචාර මොනවද? එහිදී පාරිභෝගික ආරක්ෂා කරන්න රජයේ මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා දීර්ඝව විස්තර කරන්න යනවා. මුලින්ම බලමු අපි නිර්වචනේ. මේ නිර්වචනේ දරුවනේ තවමත් විභාගයට අහනවා. දැන් මෑත අවුරුදු 12ක ඉතිහාසය ගත්තොත් දෙවරක් විභාගයට මේ ප්‍රශ්නේ කෙලින්ම ඍජු ප්‍රශ්නයක් වශයෙන් යොමු වුණා. ඒතර මේක පාරිභෝගික ආරක්ෂණය අපි නිර්වචනේ කොහොමත් අපි හඳුනා ගන්න ඕනේ. ඒ නැතත් විභාගයට අනිවාර්යයෙන්ම ඍජු ප්‍රශ්නයක් අහන්න නිසා කොහොමත් මේ නිර්වචනය අපට ප්‍රායෝගිකව මතකේ තියෙන්න ඕනේ. මේ නිර්වචනයේ විකල්ප නැහැ. මේ නිර්වචනයේ විකල්ප නැහැ. ටීචර්ස් ගයිඩ් එකේ නම් ගුරුවත් පොතේ තියෙන්නේ මේ නිර්වචනයමයි. පාරිභෝගිකයන් ආරක්ෂා කරන ජාතික බලාධිකාරය වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන වාර්ෂික වාර්තා සහ පාරිභෝගික තොරතුරුමය සංග්‍රහවල දැක්වෙන්නේ මේ නිර්වචනයමයි. මොකද්ද පාරිභෝගික ආරක්ෂණය කියන්නේ? පාරිභෝගිකයා වැය කරන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම පිණිස පනවා ඇති නීතිමය ආවරණය සහ ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රියාවලිය තමයි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. මේ නිර්වචනය එකවතාවක විභාගයට යොමු වුණාම උත්තරපත්‍ර පරීක්ෂණයේදී උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඇතුළත් ආදර්ශ පිළිතුරු මාලාව තුළ දක්වලා තිබුණා මෙන්න මේ කරුණු නැත්නම් ලකුණු 1යි මේ කරුණු නැත්නම් ලකුණු 2යි කියලා සම්පූර්ණ ලකුණු දෙකක් දුන්නා. ඒ නිසා මේකේ තියෙනවා මේ නිර්වචන අත්‍යවශ්‍ය කොටස් කීපයක්. අත්‍යවශ්‍ය උපාංග කීපයක්. උපාංග 3ක්. අන්න ඒ තුන තේරුම් ගන්න ඕනේ. දැන් ලෝකේ ඕනම රටක පාරිභෝගිකයෙක් උත්සාහ කරනවා තමන් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට යම් රුපියලක් නැත්නම් ඩොලරයක් හෝ වැය කරනවා නම් ඒ වැය කරන මුදලට උපරිම තෘප්තියක්. තෘප්තිය කියන්නේ මොකද්ද? සතුටක්, වින්දනයක්, මානසික වින්දනයක් ලබන්න. දැන් ඔබ යම් කිසි භාණ්ඩයක් මිලදී ගත්ත කියන්නකෝ. ඒක ඇඳුමක් වෙන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන හෑන්ඩ් ෆෝන් එකක් වෙන්න පුළුවන්. වෙනත් භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඔබ කිසියම් මිලක් ගෙවල ඒක අරගෙන යාළුවන්ට නැත්නම් මිත්‍රයින්ට කිව්වොත් මම මෙන්න මේ වගේ දෙයක් ගත්තා, අලුත් එකක් ගත්තා කියලා. ඒගොල්ලෝ ඉතින් බලලා අතපත ගාලා කියයි කීයද මිල? මිල ඔබ කියනවා. ඉතින් අයියෝ මේක මොකද්ද? මේ මං ගත්තේ මේකට වඩා බොහොම අඩු මිලකනේ. ඔයා මේකට අහු වෙලානේ. මොකද වෙන්නේ? ඔබ මානසිකව වැඩනවානේ. සතුටක් නැහැ එතකොට. තෘප්තියක් නැහැ. නැත්නම් මේ මිල හරි. නමුත් මේ මිලට මේට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න තිබුණා. මේ බ්‍රෑන්ඩ් එක උපරිම අවුරුද්දක්වත් පාවිච්චි කරන්න බැරි වේවාට. අසවල් බ්‍රෑන්ඩ් එක ගත්තොත් අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද වෙන්නේ? සතුට නැති වෙනවා.
ඒ නිසා සෑම පාරිභෝගිකයෙක්ම උත්සාහ කරනවා තමන් වැය කරන මිලට තා ඉහළම තෘප්තියක් ලබන්න. ඒ නිසා දැන් ඊළඟ ගැටලුව ප්‍රශ්නේ තියෙන්නේ අපි වැය කරන මිලට උපරිම තෘප්තියක් ලැබෙන්නේ නැත්තේ ඇයි වර්තමානයේ? මම ඊයේ පෙරේද සහල් වර්ගයක් ගත්තා. ඒ අලුත් සහල් වර්ග කීපයක් නිසා මම කොහොමද කිලෝ එක ගත්තා. වර්ග 4කින් ගත්තා. ඒ වර්ග 4න් දෙකක් කන්නම බෑ. ඒවත් කන්නම බෑ. එකක් රස නැහැ. එකක් මොන ආකාරයෙන්ම තුරු දෙපොත් බැරි වෙන. දැන් මම ඊට පස්සේ ගන්නෙ නෑ. එහෙමනේ. අපිට දැන් සතුරක් ලබන්න බැරි වෙළඳ පොලේදී වෙළඳුන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ විවිධ අපචාර තියෙනවා. බාල බහඬ අලෙවි කරනවා. හොඳ තත්ත්වයේ බහඬ බාල කරලා අලෙවි කරනවා. වැඩි මිලට අලෙවි කරනවා. බොරු කියලා අලෙවි කරනවා. අඩුවෙන් කිරනවා. ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ නිසා අපිට සතුරු වෙන්න බෑ. ඒ නිසායි මේ කියන්නේ පාරිභෝගිකයා වැය කරන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් නැත්නම් උපරිම තෘප්තියක් ඉහළම තෘප්තියක් ලබා දීම සාත්‍ය කිරීම පිණිස පනවා ඇති නීතිමය ආවරණය සහ ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රියාවලිය. මේ අර්ථකථනය කරද්දී අනිවාර්යයෙන්ම මෙන්න මේ කාරණා ඔළුවේ තියෙන්නට ඕනේ. මොකද්ද? වැය කරන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් එන්න ඕනේ. මේක පළවෙනි එක. මේ නිර්වචනයේ අංග සම්පූර්ණ නිර්වචනයක් සම්පූර්ණ ලකුණු ලැබිය හැකි නිර්වචනයක් බවට පත් වෙන නම් වැය කරන මිලට උපරිම නැත්තම් ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම කතාව එන්නම ලබා දීම සහතික කිරීම පිණිස පනවා ඇති නීතිමය ආවරණය. මේක තමයි දෙවෙනි එක. කියන්නේ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාරික අපචාර වලින් පිරිණු වෙළඳපොළ තුල අපට ප්ලේසියෙන් පහසුවෙන් තෘප්තියක් ලබන්න බෑ. ඒ නිසා ඒ වෙළඳ අපචාර ව්‍යාපාරික අපචාර බැහැර කරලා පෙන් ඈත් කරලා අපි අපේක්ෂා කරන වැය කරන මිලට උපරිම තෘප්තිය කියන ගුණාංගය අපට අත්පත් කරගන්න විවිධ නීති සම්මත කරලා ක්‍රියාත්මක කරනවා. ඒ නීති සමූහයට අපි කියනවා නීතිමය ආවරණයක් කියලා. පනවා ඇති නීතිමය ආවරණය. සහ තුන්වෙනි එක තමයි පාරිභෝගික දැනුවත් කිරීමේ ක්‍රියාවලිය. දැන් නීති තිබුණාට වැඩක් නැහැ. අපිට අවබෝධයක් නැහැ. ඒ අපිව ආරක්ෂා කරන්න අපිට අසහනයක් ඇති වුණාම පීඩාවක් ඇති වුණාම පැමිණිලි කරලා වන්දි සහන ලබා ගන්න අපිට මෙහෙම නීතිමය ප්‍රතිපාදන තියෙනවා කියලා අපි දැනගන්නවා. දැනගත්තොත් තමයි අපි සක්‍රිය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වුණොත් තමයි අපි විසමාචාර වලින් බැහැර වෙලා ආරක්ෂාව සලසා ගන්න. ඒ නිසා අපි දැනුවත් කරන්නත් ඕනේ. හෙවත් පාරිභෝගික මොකද්ද? මොකද මේ කියන්නේ පාරිභෝගික අධ්‍යාපනය. අනිවාර්යෙන් පාරිභෝගික අධ්‍යාපනයක් අපිට ලබන්නත් ඕනේ. පාරිභෝගික අධ්‍යාපනය. තේරුණාද? පාරිභෝගික වැය කරන මිලට උපරිම තෘප්තියක් නැත්නම් ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සාතික කරනු පිණිස පනවා ඇති නීතිමය ආවරණය. මෙතෙක් සම්මත කළ ක්‍රියාත්මක කරන නීති කියන එක. පනවා ඇති නීතිමය ආවරණය සහ ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රියාවලිය තමයි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. මේ නිර්වචනේ සෑම රටකටම පොදුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටුවා ඇති පාරිභෝගික ජාත්‍යන්තරය කියන ජාත්‍යන්තර පාරිභෝගික සංවිධානයේ අනුමත කළ නිර්වචනය තමයි මේ. තේරුණාද? දැන් මතකයිනේ. මේ කරුණු තුනම આવොත් තමයි මුල් ලකුණු ලැබෙන්නේ. අපි තුමු ඕගොල්ලන්ගේ අවුරුදු මේක විභාගයට අහනවා කියලා. මේ උපාංග තුන මේ ගුණාංග තුන මේ නිර්වචනයේට නැත්නම් ලකුණු බිඳුවයි. සමහරට දෙකක් තිබුණොත් ලකුණු භාගයක් අහිමි වෙන්න පුළුවන්. ඒස තුනම ලියන්න අමාරු නැහැනේ. හැම පාරිභෝගිකයෙක්ම උත්සාහ කරනවා වැය කරන මිලට උපරිම තෘප්තියක් අත්පත් කරගන්න. නමුත් ඒක කරන්න බෑ. ඇයි? වෙළඳපොළ තුල ව්‍යාපාරිකයන්ගේ අපචාර ක්‍රියාත්මක වන නිසා. ඒ නිසා ඒව වළක්වලා අපිට අවශ්‍ය සතුට ලබා දෙන්න නීති පනවල තියෙනවා. නීති ගණනාවක්. ඒක තමයි පනවා ඇති නීතිමය ආවරණය කියන්නේ. ඒ නීති තිබුණාට වැඩක් නැහැ. ඒ නීති වලින් අපිට හිමි ආරක්ෂාවේ හැඩතල ගැන අපට අවබෝධයක් නැත්තම්. එහෙනම් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් ඕනේ. හෙවත් පාරිභෝගික අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි පාරිභෝගික ආරක්ෂණය. සරලයි. දැන් නිදසුනක් වශයෙන් ඔබ කිසියම් ඇඳුමක් ගන්නව කියලා හිතන්නකෝ. රෙදි සාප්පුවකින් යාළුවෙක් එක්ක හරි ගෙදර කට්ටියක් එක්ක ගිහිල්ලා හරි අරගෙන ඔබ සතුටෙන් ආවා. ඒක අඳින්න ගත්තම පේනවා. සමහරට ෂර්ට් එකක් කියන කමිසයක් කියනකො. ඒ කමිසය ඔක්කොම හරි එක අතක් පුංචි.
අතකට වඩා. ඒතර එක අතක් හිරයි. අනිත් අත ලොකුයි. කැතයිනේ. දැන් මේක ලොකු මානසික වදයක්නේ. සතුට ඉවරයිනේ. අන්න වැය කරන මිනිහට උපරිම තෘප්තියක් දැන් නැහැ. මෙතෙක් ලැබුණා නම් తాවකාලිකව දැන් ඒක අහිමි වුණා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් සංවාදයක් යනවා. යාළුවෙක් එක්ක හරි, ගෙදර සමාජිකුත් එක්ක හරි මේක ගිහිල්ලා මාරු කරගමු. තව කෙනෙක් කියනවා සල්ලි ඉල්ලගමු. තව කෙනෙක් කියනවා එහෙම සල්ලි දෙන්නේ නැහැ. ඒකයි අපි දැක්ක ගහලම තියෙනවා විකුණු භාණ්ඩ වලට මුදල් ආපසු ගෙවනු නොලැබේ. තව කෙනෙක් කියනවා ඌව මමත් දැක්ක සමහර කඩවල ගහලා තියෙනවා වරක් විකුණු බඩු ආපසු බාර ගන්න නොලැබේ. තව කෙනෙක් කියනවා විකුණු භාණ්ඩ වලට මුදල් ආපසු ගෙවනු නොලැබේ. ඉතින් ඒක එහෙම නැහැ. එහෙම හරියන්නේ නැහැ. අපිට සල්ලි ඕනේ නැහැ. අපි මේකට වෙන එකක් මාරු කරගමු. සල්ලි කොහොමත් හම්බෙන්නේ නැහැනේ. එහෙම සංවාදය යනවනේ. ඒ නොදැනුවත්. අන්න අපි නීති ගැන අවබෝධයක් නැහැ. මතක තියාගන්න. අමතක කරන්න එපා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත කියලා ප්‍රබල නීතියක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ නීති ක්‍රියාත්මක කරන බලාධිකාරවල සහ බලධාරීන්ගේ උදාසීනත්වය මත අපට අයිතිවාසිකම් දිනා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ නීතිය ප්‍රබලයි. ඒ නීතිය ප්‍රබලයි. ඒ නීතිය විධිවිධාන ප්‍රබලයි. පාරිභෝගික ආරක්ෂණය ඉලක්ක කරගෙනම පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගෙනම දාපු ප්‍රබල නෛතික විධිවිධාන සමුදායක් ඒ නීතියේ තියෙනවා. ඒ නිසා අපිට කැහැල්ලුවට ලක් කරන්න බෑ. මම බොහොම උනන්දුවෙන් කියනවා ඒ නීතිය ප්‍රබලයි. ඒ නීතියේ සැර, ඒ නීතියේ පහස අපට ලැබිලා අපිට ආරක්ෂාව වෙන්නේ නැත්තේයි. ඒ නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයේ හෝ ඒ රාජ්‍ය නිලධාරීන්ගේ තියෙන උදාසීන භාවය. තේරුණානේ? නමුත් අර සංවාදී දෙහෙම කිව්වට අපිට භාණ්ඩයක් මාරු කරගන්න. අපි හිතමු අපිට වෙන කමීසයක් නැහැ. වෙන අපිට ගන්න ඇඳුම් පැළඳුම් කිසිවක් නැහැ. හරිද? තියෙන කමීස ඔක්කොම එහෙමනම් අපිට මුදල් ඉල්ල ගන්න පුළුවන්. අනිවාර්යෙන් මුදල් ගෙවන්න ඕනේ. අපි දන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියන මුකුත්ම ගන්න දෙයක් නැත්තම් මෙන්න ලේන්සු මිටියක් කියලා ලේන්සු මිටියක් දෙනවා. අවුරුදු 10කට පාවිච්චි කරලා වැඩක් තියනවද එහෙම? වැඩක් නැහැ. අන්න එක මං කියන්නේ අපිට විකුණු භාණ්ඩයේ අවුලක් තියෙනවා නම් අපිට නොගැලපීමක් තියෙනවා නම් ඒකේ තාක්ෂණික දෝෂ තියෙනවා නම් අපිට ඒක දීලා වෙන භාණ්ඩයක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට දැන් විශ්වාසය කඩ වුණා. අපිට වෙනත් භාණ්ඩත් එපා. අපිට මුදල් දෙන්න කියලා මුදල් ඉල්ලා සිටිනත් අයිතියක් තියෙනවා. අන්නේ අපි දැනගන්න ඕනේ. ඒකයි මම කිව්වේ නීතිමය ආවරණයක් පැනෙවට වැඩක් නැහැ. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩ පිළිලක් තියෙන්නත් ඕනේ. ඒක තමයි පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. දැන් පැහැදිලි නිර්වචනේ ඊළඟට අපි බලමු. වෙළඳ පොළ තුල ව්‍යාපාරික අපචාර නැත්තම් විසමාචාර වචන දෙකම හරි. වෙළඳ පොළේදී වෙළඳුන් ඇතුළු සමස්ත ව්‍යාපාරිකයන්ගෙන් ඇතිවන විවිධ විසමාචාර තියෙනවා. නැත්තම් අපචාර තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා mal practices කියලා. mal practices. මොකද්ද මේ කියන්නේ? පාරිභෝගික අසහනයට සහ පීඩාවට පත් කිරීමට හේතු වන. අසහනයට හා පීඩාවට. අසහනයට හා පීඩාවට පත් කිරීමට හේතු වන ව්‍යාපාරික විසින් සිදු කරනු ලබන අයථා ක්‍රියාකාරක. අයථා ක්‍රියාකාරක. ඕක තමයි විසමාචාර කියන්නේ. ව්‍යාපාරික නැත්නම් වෙළඳ විසමාචාරය. කෝ වෙළඳ විසමාචාර කියලා අහන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරික විසමාචාර කියලා අහන්න පුළුවන්. අපචාර කියන වචනේ අහන්න පුළුවන්. තේරෙනවනේ? පාරිභෝගිකයා අසහනයට සහ පීඩාවට නැත්නම් පීඩනයට පත් කරනු ලබන ව්‍යාපාරික ප්‍රජාව අතින් සිදුවන සියලුම අයථා ක්‍රියාකාරකම් තමයි ව්‍යාපාරික විසමාචාර. අයථා ක්‍රියාකාරක. අපේ ගමේ භාෂාවෙන් කිව්වොත් මොනවද? කූට ක්‍රියාකාරකම්. නැත්තම් තවත් සරලව කිව්වොත් කැත වැඩ. කැත වැඩ. තේරුණාද? එහෙනම් ව්‍යාපාරිකෝ නොඑක් අපචාර කරනවා. මේ අපචාර නිසා පාරිභෝගිකයා වැය කරන මිලට අපේක්ෂිත ඉහළම තෘප්තිය ලබා ගන්න බැරි වෙලා තියෙනවා. උදාහරණ තමයි ඔයගොල්ලෝ දන්නවා මේ ඔක්කොම ටික. එකක් තමයි අසත්‍ය තොරතුරු සපය අලෙවි කිරීම. වැරදි තොරතුරු අපිට ඉදිරිපත් කළ භාණ්ඩ අලෙවි කරනවා. අපචාරයක්. අපි අහනවා මුදලාලි මේ පාන් අද උදේ හදපු පාන්ද? ඔව් කියනවා. අපි හිතමු පැකට් කරපු සෑන්ඩ්විච් පාන් කියලා. නමුත් ඒක දවස් 2කට පෙර හදපු එක. ඒක නැශ්‍ය වෙලා නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් බොරුනේ කියන්නේ. අපි කැමති අද හදපු අලුත්ම පාන් පාවිච්චියට ගන්න, පරිභෝජනයට ගන්න. නමුත් පස්සේ එක්ස්පයරි ડેට් එක අපි කියවල බලන්න ගෙදර ඇවිල්ලායි බැලුවකොට දවස් 2ක් පරණ පාන්. අන්න ඒ වගේ අසත්‍ය තොරතුරු සපය අලෙවි කරන එක හොඳ වැඩක් නොවේ. ඒක පැහැදිලිවම වෙළඳ අපචාරයක්. දෙවැනි එක තමයි කිරුම් මිනුම් වංචා සිදු කිරීම. තවත් කැත වැඩක්. තවත් වෙළඳුන්ගේ ව්‍යාපාරිකයන්ගේ විසමාචාරයක්, mal practice එකක්. කිරුම් මිනුම් වංචා කරනවා.
දැන් දරුවනේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවනේ. ඒ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත කියලා පනතක් සම්මත කරලා ඒ පනත ක්‍රියාත්මක කරන බලාධිකාරියක් තියෙනවනේ. ඔය බලාධිකාරයේ යටතේ සෑම ව්‍යාපාරිකයෙක්ම තමන්ගේ සියලුම කිරුම් මිනුම් උපකරණ ඩිජිටල් කිරුම් මිනුම් උපකරණ වේවා ඩිජිටල් නොවන පැරණි උපකරණ වේවා වාර්ෂිකව තාක්ෂණික පරීක්ෂාවකට ටෙක්නිකල් ටෙස්ට් එකකට තාක්ෂණික පරීක්ෂාවකට ලක් කරලා අනුමත කරලා සාතිකයක් ගන්න ඕන. ඒකට කියන්නේ බලපත්‍රයක් ලයිසන් එකක් ගන්න ඕන. ඒ ලයිසන් එක පාරිභෝගිකයන්ට ඕනම වෙලාවක පරීක්ෂා කරන්න පුළුවන්. මුදලාලි මම ඔයාගෙන් දවස් කීපයක් මේ භාණ්ඩේ මෙච්චර ප්‍රමාණයක් අරන් ගියා. ගෙදර ගියාම මට හිතුණා මේකේ බර අඩුයි කියලා. පෙන්වන්න බලන ඔයාගේ කිරුම් මිනුම් ලයිසන් එක මෙෂර්මන්ට් ලයිසන් එක අපිට ඉල්ලන්න අයිතියක් තියෙනවා. තේරෙනවද? ඒ වගේ එහෙම තියෙද්දි පවා ඒ කිරුම් මිනුම් වංචා බැහැර කරන නීති ක්‍රියාත්මක වෙද්දි පවා ලංකාව ඕන තරම් කිරුම් මිනුම් වංචා කරනවා. වැරදි කිරුම් මිනුම් උපකරණ පාවිච්චි කරනවා. නිවැරදි කිරුම් මිනුම් උපකරණ පාවිච්චි කරමින් වැරදි පිළිවෙත් මගින් අඩුවෙන් කෙරළ භාණ්ඩ අලෙවි කරනවා. ව්‍යාපාරික ප්‍රචාරය. මට පුංචි උදාහරණයක් මතක් වෙනවා. දැන්ට අවුරුදු කිහිපයකට පෙර මමයි මිත්‍රයෙකුයි පරණගාලු පාරේ පානදුරෙන් එනවා පානදුර පාලමුඩින් පරණගාලු පාරේ එන්නේ කොළඹ එන්න. එනකොට පානදුර පාලමුඩ මොනවද වික්කේ ඉස්සොයි කකුලුයි. අපි ඉස්සෝ ගන්න කියලා මගේ යාළුවට නැවැත්තුවන් පස්සේ එක්කම ජිප් එක ගන්න නැතුව ජිප් එකේ මට තේරෙන විදිහට ඒගොල්ලෝ එක්ක කොරියන් නැත්තම් චීන බොහෝ වෙලාවට කොරියන් ජාතිය කියලා මට හිතුනේ. කකුලුව ගන්න නැවැත්තු. කකුලුව පිරිවැස්සක් තිබුණා. පිරිවැස්ස කියන එක තේරෙනවද? පිරිවැස්ස කියන්නේ අර පොල්ලත්තෙන් මේ වියලා අර හැන්ඩල් එකක් දාලා එල්ලන් යන හදන්නේ බකට් එකක් වගේ ඒක. ඒක පස්සේ ඉතින් ගාන කතා කරා මේගොල්ලෝ අර ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් ඇහුවා. මේගොල්ලෝ දන්න ඉංග්‍රීසි උත්තර දුන්නා. කොහොම හරි මට මතක නැහැ මිල කීයක් හරි කිව්වා. කිරුව කියන්නකෝ. කිරනවා ඉවරක් නැහැ හලලා. කොහොම හරි කිලෝ 21ක් කිරුවා. මට හොඳට තේරෙනවා මේක කිලෝ 21ක් තියා කිලෝ 10ක්වත් නැහැ. පිරිවැස්සෙන් පාගයක් 3 කාලක් වගේ තිබුණේ. තේරෙනවද? මට මේක අන්දමන්දයි. මම දැන් ඒ ගැනම හිතනවා. දැන් ඉතින් මේගොල්ලෝ ඒ ඩීල් එක කරලා අරගොල්ලෝ ගියා. ඊට පස්සේ අපේ මිත්‍රයා ඉතින් ගාන හැවුවා ඉස්සු ගණන් වැඩි වුණා. සර් තව චුට්ටක් අඩු කරා. පස්සේ කෝ අපෝ තවත් ගාන වැඩි වුණා පස්සෙ සර් මෙහෙමයි අර ඉස්සෙල්ලා පරසුද්දෝ එන ඒගොල්ලෝ කිව්ව භාෂාව. පරසුද්දනේ උන්ට අපි වික්ක මෙන්න මේ කිලෝ පඩිය. බලන්න මේක මේ නිවැරදි කිලෝ පඩියක් නෙවෙයි. සර්ලාට අපි කරන්නේ මෙන්න මේ කිලෝ පඩිය. එළුවට කිලෝ පඩි දෙකක් තියෙනවා. මම උනන්දුවෙන් ඒ දෙකම අතර ගත්තා. අතර ගත්තම හොඳට තේරෙනවා වෙනස. කියන්නේ 1 කිලෝ පඩියක මම හිතන්නේ ග්‍රෑම් 500ක් 600ක් ඇති. තේරෙනවද? ඒ කියන්නේ ඒ කිලෝ පඩිය ව්‍යාජ එකක්. අර විදිහටම හදලා ඇතුලේ අර යකඩ නැහැ. ඇතුලේ තියෙන කොහොරයක්. තේරෙනවද කතාව? ඒකෙන් තමයි කිලෝ බලන්න කොච්චර කැතවටද කියලා කරේ. අපිට ඉතින් හරි කියලා හිතන කිලෝ පඩියෙන් කිලෝ ඒකත් හරියට දන්නේ නැහැ. තේරෙනවද? අන්න ඒ වගේ කිරුම් මිනුම් වංචා පුදුමාකාර විදිහට කරනවා. තුන්වෙනි එක තමයි පරිභෝජනයේ නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම. පරිභෝජනයේ නුසුදුසු භාණ්ඩ අලෙවි කරනවා. ඒක කරනවමනේ. සාමාන්‍ය ව්‍යාපාරිකයාගේ සිට දැවැන්ත මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ඒක කරනවා. මගේ මිත්‍රයෙකුගේ වත්තකට පොල් වගාව තියෙන වත්තකට කුකුල් පොහොර ගන්න අවශ්‍යලා මට කියලා මගේ ගෝලයෙක් වැඩ කරා මග්ගොන ප්‍රදේශයේ මහා පරිමාණ ෆාම් එක. ඒ ගෝලයට මම කෝල් එයාගේ මැනේජර් කතා කළා ඉතින් මම කන්ටැක්ට් කරලා දුන්නා. දුන්නම ලෝඩ් එකක්ම අරගෙන ගියා මම හිතුවා රුපියල් 50000කට දාග ලෝඩ් එකක්. තනිකර 10 ළම. තනිකර 10. මට මගේ මිත්‍රයාගේ වත්තර කිව්වලා පෙන්නෝ බලපන් මචං මේකේ තියෙන්නේ මොනවද කියලා. කෝ කුකුල් පොර කියලා. තනිකර 10 පුච්චලා. ඉතින් ඒක එයා දැම්මලු ඒ අවුරුද්දෙන් පස්සේ ඉතින් සාමාන්‍ය අවුරුද්දක් දෙකක් යන අවුරුදු දෙක තුනක් යනකොට තේරෙනවා කිසිම පළදාවක් නැහැ කියලා. තනිකර මොකද කරේ? නුසුදුසු භාණ්ඩනේ. ඒ පොල් වගාවට පාවිච්චි කරන නුසුදුසු භාණ්ඩයක් ඇලවි කරලා තියෙනවා. අපි මාළු ගන්නවා. දැන් මාළු ගැන දන්න අය ඉන්නවනේ. මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මම ගොඩක් වෙලාට මට හොඳ මාළු තේරීමේ අවබෝධයක් තියෙනවා. මුහුදුබඩ ප්‍රදේශවල ජීවන චර්යාවක් නොමැති කෙනෙකුට මාළු හඳුනන්න බැහැ. අර මාළු වර්ගයවත් දන්නේ නැහැ. තේරුණාද? අලුත් මාළු කියලා විකුණනවා. නමුත් පාවිච්චිට නුසුදුසුයි. නැශ්‍ය වෙච්ච මාළු සොර කුණු මාළු. දැන් කොවිඩ් කාලේ ඔන්න උදාහරණ කොවිඩ් පටන් ගත්ත මුල් රැල්ලේදී රට ලොක්ඩවුන් කරානේ. ඉතින් මම ජීවත් වන ප්‍රදේශයේ මම අඳුරන මාළු කඩයක් තියෙනවා. හොඳට අඳුරන මිනිස්සුම ආවා. ඉතින් මම ඒ මිනිස්සුම කෝල් කළකොස කොහොමද මාළු මං කවනේ මාළු නැහැ මාළු හිඟයි කියලා. සර් අපි ලයිසන් එක ගත්තා මම මාළු ගෙනත් දෙන්න කියලා මම ඇහුවා මම අවශ්‍ය මාළු කිව්වා. කිව්වදරේ මම මගේ
නෙක්ස්ට් ඩෝර් එකේ අල්ලපු ගෙවල් වලටත් ගිහලා ඒගොල්ලොත් ඕඩර් කරලා ගෙන්නවා. දුන්නා කියන්නකෝ කෙලවලු මාළු වගේ. කුණු ගඳේ බෑලම. කුණු ගඳේ බෑ. අන්තිමට අපි ඒක විසි කරා. අල්ලපු ගෙදර කට්ටිය බල්ලට දීලා බල්ලත් චුට්ටක් කාලේ නිකන් හිටු. බල්ලට බඩේ මරොත් හැදුනලු. නුසුදුසු බහන්න. ඉතින් මං ඇහුවා පස්සේ කාලෙක මොකක්ද කරේ වැඩි? කුණු මාළු නැස ගැන තියෙන්නේ. එතනද මොකෝ ඇත්තද බබාද කියලා. කොහොම හරි වැඩි කල් නෑ ලොක්ඩවුන් එක නිම කරලා රට ඇරියන් පස්සේ කඩේ මාස 2ක් විතර කරා බංකොලොත් වෙලා ගියා. ඇයි ස්වභාව ධර්මයෙන් දෙනවනේ පනිෂ්මන්ට් එක. ස්වභාව ධර්මයෙන් එයාට සහ ගැසීමේ මේ ක්‍රියාව දියත් කළා. ඒ නිසා පාවිච්චි නුසුදුසු භාණ්ඩ අලෙවි කරන එක බොහොම ජනප්‍රිය විසමාචාරය ලංකාවේ මාකට් එකේ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට යල්පිනු භාණ්ඩ අලෙවි කිරීම. දැන් පාවිච්චි නුසුදුසු කියන්නේ පරණ වෙච්ච සෞඛ්‍ය ආරක්ෂිත නැති භාණ්ඩ වගේ එකක්නේ. මේ කියන්නේ යල්පිනු භාණ්ඩ. යල්පිනු භාණ්ඩත් පාවිච්චි කරන්න හොඳ නෑ තමයි. දැන් භාණ්ඩයක ලේබලේ තියෙනවා නම් date of expiry නැත්නම් පාවිච්චි නුසුදුසු දිනේ කියලා ඒ දිනෙන් පස්සේ මේක අලෙවි කරන්නම තහනම්. නමුත් අලෙවි කරනවා. සමහර ලේබල් එක ඒ date of expiry කියවන්න බැරි වෙන පොඩ්ඩක් කඩතුළු කරනවා. තේරෙනවද? සූරලා දානවා. කියවන්න බෑ. කෝඩියල් වර්ග, ඕගොල්ලෝ පානය කරන පැණි බීම, ඕගොල්ලෝ පානය කරන මයිලෝ වෙන කිරි පැකට් වර්ග, ඒවට මේක ජනප්‍රිය දෙයක්. නිෂ්පාදකයනේ මම කියන්නේ. වෙළඳ මේ වැඩේ කරනවා. තේරෙනවද? ඒ වගේ යල්පිනු භාණ්ඩ අලෙවි කිරීමත් ව්‍යාපාරිකයන් විසින් කරන අපචාරයක්. ඊළඟට භාණ්ඩ සංගවා කෘත්‍රිමයෙන් ඇති කර කළු කඩ මිලට අලෙවි කිරීම. තවත් ජනප්‍රිය විසමාචාරයක්. දැන් විශේෂයෙන්ම රාජ්‍ය අයවැය ලේඛනය දැන් මේ කාලේ මේ දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙන්නේ රාජ්‍ය අයවැය ලේඛනය ප්‍රකාශයට පත් කරන්න පෙර මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන්න ආසන්න වන විට අයවැයට සතියක් දෙකක් මාසයක් වගේ වෙනකොට ඇතැම් භාණ්ඩ මිනිස්සු සංගවනවා. මිනිස්සු අත්දැකීමෙන් දන්නවා මේ භාණ්ඩවල මිල කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඉහළ යනවාමයි අයවැය. උදාහරණ මොනවද? සිගරට්, මත්පැන්, විදුලි උපකරණ වැනි දේවල්. ඒ වගේ දේවල් මොකද කරන්නේ? සංගවනවා. සංගවුම් පස්සේ කෘත්‍රිමයකයක් ඇති වෙනවා. කෘත්‍රිමය කියන්නේ භාණ්ඩ තියෙනවා. නිෂ්පාදකයෝ වෙළඳ ළඟ තියෙනවා සංගවනවා. කරලා මොකද කරන්නේ? තියෙන ටික වැඩි මිලකට අලෙවි කරනවා. තේරෙනවද? ඒ වගේ කළු කඩ මිලට අලෙවි කිරීමත් ව්‍යාපාරික විසමාචාරය. ඊළඟට ජනප්‍රිය සන්නම් යටතේ බාල භාණ්ඩ අලෙවි කිරීම. ජනප්‍රිය සන්නම් යටතේ බාල භාණ්ඩ අලෙවි කිරීම. තේරෙනවද මේ කියන්නේ මොකද්ද කියලා? දැන් ලංකාවේ ජනප්‍රිය සන්නම් තියෙනවනේ. අලියා බ්‍රෑන්ඩ් එකේ පැණි බීම. අපි කියනවා අලියා බීම කියලානේ. ජනප්‍රිය සන්නමක්. කොකා කෝලා ජනප්‍රිය සන්නමක්. නෙස්ටමෝල් ජනප්‍රිය සන්නමක්. ඒ වගේම කිස්ට්, කෝඩියල්, ජෑම් ජනප්‍රිය සන්නම්. MD ජෑම් ජනප්‍රිය සන්නම්. මෙන්න මේ ජනප්‍රිය සන්නම් යටතේ බාල භාණ්ඩ පැක් කරලා අලෙවි කරනවා. බාල භාණ්ඩ පැක් කරලා අලෙවි කරනවා. දැන් කිස්ට් කියන KIST කිස්ට් කියන බ්‍රෑන්ඩ් එක යටතේ ඒගොල්ලන්ගේම බෝතලේ අරගෙන මූඩි හදන මැෂින් එකක් බොහොම සරලයි ලංකාවේ තියෙනවනේ. අරගෙන අපි ඒකට පැණි බීම පුරවනවා. ඒතර අර ඉන්ග්‍රීඩියන්ට්ස් නෙවෙයි. අර ප්‍රමිතිය නෙවෙයි. හාත්පසින්ම වෙනස්. අපි මූඩයක් ගහලා අලෙවි කරනවා. නරක වැඩක් කරන්නේ. ඒතර නිෂ්පාදකයාගේ සන්නම අපි වංචා කරනවා. වංච කරලා පාරිභෝගිකයා වන ඔබවත් අපි මුලා කරනවා. මුලා කරලා ව්‍යාජ භාණ්ඩ අලෙවි කරනවා. බාල භාණ්ඩ අලෙවි කරනවා. ඊළඟට අනවශ්‍ය මිල විශේෂණයක් යටතේ අලෙවි කිරීම. අනවශ්‍ය මිල විශේෂණයක් යටතේ අලෙවි කිරීමත් ව්‍යාපාරික විසමාචාරයක් වෙනවා. මොකද්ද මේ මිල විශේෂණය කියන්නේ? මිල විශේෂණය price discrimination කියලා ඉංග්‍රීසියෙන් කියනවා. price discrimination. මේ කියන්නේ එකම භාණ්ඩය අනවශ්‍ය ලෙස වර්ග කර එක එක මිල කාණ්ඩ යටතේ විකිණීම. එකම භාණ්ඩය අනවශ්‍ය ලෙස වර්ග කර භාණ්ඩ පන්ති කීපයකට බෙදලා භාණ්ඩ පන්ති කීපයකට කැටගරි කීපයකට වෙන් කරලා එක් එක් කැටගරියට එක් එක් මිලක් ආරෝපණය කරලා අලෙවි කරනවා. බලන්න ඒක එකම භාණ්ඩය අලෙවි වෙනවා මිලයන් කීපයක් යටතේ. ඒකෙන් අපි උගසාගෙන කරනවා. සරල උදාහරණයක් හිතන්න අපි හිතමු රතු ලුණු. මතකද රතු ලුණු රුපියල් 800 ගියා කිලෝ එක. මතකයිනේ පොඩි කාලේ. ඒ කාලේ රතු ලුණු ගෙන්නන තොග වෙලෙන්දු වේවා සිල්ලර වෙලෙන්දු විශේෂම සිල්ලර වෙලෙන්දු තමයි කරන්නේ. ඒගොල්ලෝ රතු ලුණු මොකද්ද කට්ටලයක් ගෙනල්ලා වර්ග කරනවා. ඒකේ ලොකු රතු ලුණු එක ගොඩකට. මීඩියම් සයිස් එක තව ගොඩකට. ස්මෝල් සයිස් එක තව ගොඩකට. දාලා ලොකු
මේක රුපියල් 900යි. ඊළඟ එක රුපියල් 700යි. ඊළඟ රුපියල් 500යි. මොකද වෙන්නේ? පොදුවේ රුපියල් 800ට අලෙවි කරා නම් ලැබෙන ලාභයට වඩා වැඩි ලාභයක් ලැබෙනවා. අන්න පාරිභෝගිකයා ගසාගෙන. අපි සමහරට අර ලොකු ලුණු දැක්කම ඒක සුද්ධ කරන් ලේසි, කපන් ලේසි රුපියල් 900ක් දීලා ගන්නවා. අපිත් අහු වෙනවා. එහෙම නෙවෙයි. ඒ වගේ අනවශ්‍ය ලෙස මිල විශේෂණයක් ඒක අනවශ්‍ය දෙයක්නේ. එහෙම රතු ලුණු වර්ග කරන්න ඕනේ නැහැ. රතු ලුණු කිලෝ එකක් ගත්ත මේකේ ලොකු ඒවාක් තියෙනවා. මධ්‍යම පන්ති ඒවාක් තියෙනවා. කුඩාම ඒවාක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. ඒක හැමෝටම පොදුයි. අනවශ්‍ය වර්ග කිරීමක් එකලේ. තේරුණාද? ඒ නිසා මිල විශේෂණයත් අපිව ගසාගෙන කන ව්‍යාපාරිකයන්ගේ අපචාරය. ඊළඟට අයථා ප්‍රචාරණය තුළින් පාරිභෝගිකයා නොමගැවි. වැරදි ප්‍රචාරණය. පාරිභෝගිකයා රවටන සුළු ප්‍රචාරණයක් තමයි අයථා ප්‍රචාරණය කියන්නේ. ඒ තුළින් පාරිභෝගිකයා නොමගැවුණු. දැන් නිදසුනක් වශයෙන් මට මතක නැහැ කැලණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් මම නම නොකියන්නේ ඩොක්ටර් ආචාර්ය උපාධිය තියෙන ඩොක්ටර් අපි හිතමු ඩොක්ටර් X කියලා. ඩොක්ටර් X හම්බෙච්චලා මං කිව්වා මොකද මේ ඔබතුමියගේ කොණ්ඩේටලා තියෙන්නේ? පැත්තක් නැහැ. කොණ්ඩේ තියෙනවා බොහොම අස්සෙන් තට්ටේ පේනවා. අනේ බලන්න මාස්ටර් මට කිව්වා මාස්ටර් අනේ බලන්න මාස්ටර් මෙන්න මේ අස්වල් බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා ගත්තා. මම ඒක දන්නතු පාවිච්චි කරා. දැන් ඔච්ච හදිය කිව්වා. මම දන්න අයගෙන් අහනවා කිව්වා කොණ්ඩේ ගැන උනන්දු වෙලාගේ හැම විසිම කාන්තා පක්ෂයෙන් මොනවා හරි පාවිච්චි කරනද ෂැම්පූ එකක්. මොකද්ද බ්‍රෑන්ඩ් එක? මේ බ්‍රෑන්ඩ් එකකුත් මම අනිවාර්යයෙන්ම දෙහි කපනකොට දන්න අයටත් මේ පාටි කරන්න කියලා ඒක සේවයක් වශයෙන් කරනවා කිව්වා. මොකක්ද හේතුව? වැරදි ප්‍රචාරණය. එයා ප්‍රචාරණ දැන්වීම දැක්කා අන්තර්ජාලයේ පත්තරවල ඒව පෝස්ට් කරා. ඒව දැකලා මොකද උනේ? මේ ආචාර උපාධිය තිබුණත් අහු වුණා. වර්ධිනවන මිනිසුන්ට. ඒ වගේ දැන් විවිධ ප්‍රචාරණ දැන්වීම කියනවා ඔබේ මේදය ඔබට හිස රදයක්ද? ඔබේ උදරේ අපහසු වුණ ආකාරය ඉදිරියට නෙරෑද්ද? මෙන්න විසඳුම. මසකින් අඟල් දෙකක් අඩු කරලා ලැබේ. ඕක අපට වදිනවා. ඉතින් කියලා අපි මොකද කරන්නේ? මොනවා හරි සිරප් එකක් නැත්තම් කෝඩිල් එකක් ඔය අපි අරන් බොනවා නැත්තම් කනවා. තවත් බඩ වැඩි වෙනවා. ඒකට වෙන්නේ. අන්න ඒ වගේ වැරදි ප්‍රචාරණය තුලින් අපිව නොම ගවන්න හොඳ නෑව ව්‍යාපාරික අපචාර පැහැදිලිනේ. ඊළඟට ව්‍යාපාරික විසමාචාර වැළැක්වීමට රජයේ ගෙනති ක්‍රියාමාර්ග. දැන් අපි අර ඉස්සෙල්ල ව්‍යාපාරික විසමාචාර 8ක් අපි කතා කරන 8ම නෙවෙයිනේ. තව තියෙනවා. දැන් මම නොකියන ඔබත් විදපු ඕනතරම් විසමාචාර තියෙනවා. මම නොකියන ඔබත් විදපු ඕනතරම් විසමාචාර තියෙනවා. දැන් සමහර විට උදාහරණයක් වශයෙන් එක් භාණ්ඩයක් ගන්නකොට තව භාණ්ඩයක් නොමිලේ දෙනවා. අපි ඕකට මාකටිං පාඩමෙදි ඉගෙන ගන්නවා ප්‍රීමියම්ස් කියලා. නැත්නම් ආධික්‍යයන් කියලා. කෝඩියල් බෝතලයක් වීදුරුවක් දෙනේ වගේ. දැන් ඒකත් අපිව මිලදී ගන්න පොළඹවන ප්‍රවර්ධන ක්‍රියාමාර්ගයක්නේ. ඒක කමක් නැහැ කියමුකෝ. ඒක සාධාරණ වෙන්න. අපි හිතමු කිරිපිටි පැකට්ටුවක් ගන්නකොට හොඳ ගුණාත්මක තේ කියලා තේ ග්‍රෑම් 50ක වගේ පැකට්ටුවකුත් දෙනවා. නමුත් ඒ තේ පැකට්ටුව හොඳ තේ නෙමෙයි තියෙන්නේ. අර තේ ඩස්ට් එකෙන් හදපු බොන්න බැරි කහට රස නැති තේ. නම් ඒ ආධික්‍යය වැඩක් නැහැ. ඒවත් විසමාචාර තමයි. අපි අර කිව්වට අයිත් වෙනවා. ඒ වගේ ඔබට තවත් දැකීම් ඇති. මෙන්න මේ විසමාචාර වළක්වන්න, අවම කරන්න, බැහැර කරන්න රජයේ ක්‍රියාමාර්ග කීපයක් අරගෙන තියෙනවා. මේක විභාගයට නිතර අහන ප්‍රශ්නයක්. නිතර ඇහුවා. මේ මෑත 2016 හෝ 17 ඇහුවා. එතකොට එකක් තමයි පාරිභෝගිකයා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. රජය එක්ක අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් පුවත්පත් ප්‍රකාශන මගින් දැනුවත් කිරීමේ වැඩසටහන්. සමහර විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලවා විවිධ ප්‍රදේශවල පබ්ලික් වර්ක්ෂොප් කියන්නේ මේ මහජනයාට පොදු වැඩමුළු පවත්වලා දැනුවත් කිරීම කරනවා. මම තරා වෘද්ධක හිනිදුම ප්‍රදේශයේ සංචාරය කරපු වෙලාවක පාරිභෝගික අධිකාරිය වර්ක්ෂොප් එකක් තියලා මම නිකන් එතනට මම සම්බන්ධ වෙන්න ආරාධනයක් නැහැ. මම නිකන් පොඩ්ඩක් විනාඩි 10ක් වල උළුව දැම්මා. ඉතින් එතනදී ඒගොල්ලෝ පෙන්නුවා සබන් කැටයක්. මොකද්ද සන් නයිට්. දැන් රෙදි සෝදන සබන් කැටේ ප්‍රසිද්ධ සන් ලයිට් එක. ඒවා එම සයිස්මයි. දැවටුමේ කඩදාසිය කහ පාට ඒ වගේමයි
මොකක්ද පාට නිල් පාට සන්ලයිට් කියලා හදින් බලන්න කහ පාට සබන් කැටේ අපිට හුරු කාලයක් තිස්සේ සන්ලයිට් නේ අරකේ තියෙන සන්ලයිට් එතකොට එක අකුරයිනේ වෙනස් සන්ලයිට් එකේ L තියෙනවා අරකේ L වෙනුවට N තියෙනවා කියවෙන්නම සන්ලයිට් තේරෙනවද ඒගොල්ලෝ පෙන්වන්නේ මෙන්න මේ වගේ සූක්ෂම ලෙස පාරිභෝගිකයා ගසා ගැනීමට ලක් කරනවා ඔබ පරිස්සම් වෙන්න හරියට ඇසුරුම දිහා බලන්න ලේබලේ දිහා බලන්න බ්‍රෑන්ඩ් නේම් එක කියවන්න බ්‍රෑන්ඩ් මාක් එක බලන්න හරි වැදගත් නේද දැන් මම එදා හිතාගත්ත සමහර විට මේ කතා කරන මමත් පාරිභෝගික ආරක්ෂණ නීති රීති ගැන චුට්ටක් හරි දන්න මමත් සමහරට සන්ලයිට් කියලා සන්ලයිට් අරන් ඇති අපි බලන්නේ නැහැ දරුවනේ නේ සන්ලයිට් සන් දැක්ක ගමන් ලයිටුත් පේනවා එහෙම කියවෙන්නේ නැහැ නේ කියවෙන්නම සන්ලයිට් නේ සන්ලයිට් අන්න ඒ වගේ අපිව දැනුවත් කරන වැඩසටහන් පවත්වනවා හරිම වැදගත් නේද ඒ මගින් අපිව දැනුවත් කරනවා අපට වෙළඳපොළ දිහා මීට වඩා විවෘතව මීට වඩා විනිවිද භාවයෙන් යුතුව දකින්නට පෙළඹවීමක් අප තුළ ඇති කරනවා. ඒ තුළින් අපිට ආරක්ෂා වෙන්න අවශ්‍ය පාර කපලා දෙනවා. දෙවැනි එක තමයි නිතර නිතර වෙළඳපොළ තුළ වැටලීම් සිදු කිරීම. දැන් වැටලීම් කියවම අපට මතක් වෙන්නෙම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒකෙන් ඇත්තම වැටලීම් කරනවානේ. මම දැක්ක මේ ළඟදී පිටකොටුව ප්‍රදේශයේ අධිකාරිය ගිහිල්ලා වැටලීම් මාලාවක් කරලා කිරුම් මිනුම් උපකරණවල වැරදි හොයාගත්තා. පෙන්නුවත් ඒක මේ ප්‍රවෘත්ති වලට පෙන්නුවා. මේ මිදි මට මතක මිදි කිලෝ එකක් හෝ 500ක් කිලෝ එකේ ග්‍රෑම් ගාණක් අඩුයි. තේරෙනවද? ඒ වැටලීම් කරන ව්‍යාජ භාණ්ඩ. ඒ වගේම භාණ්ඩ අසුරා තියෙන ආකාරය ගැන වැටලීම් කරනවා. ඒ වගේ පාරිභෝගික අධිකාරියන මූලිකව මතක් වෙනුත් එපමණක් නොවේ. තව තියෙනවා. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයක් තියෙනවා. ඒකෙන් වෙළඳපොලේ තියෙන බටහිර බෙහෙත් තලවිසල් නැත්නම් ෆාමසි චෙක් කරනවා. යල් පැන ගිය ඖෂධ වර්ග අලෙවි කරනවාද? එහෙම නැත්නම් රජය විසින් තහනම් කරපු ඖෂධ අලෙවි කරනවාද? වැටලීම් කරනවා. ඒ විතරක් නෙවෙයි PHIල මගින් නැත්නම් පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලව්ව විශේෂයෙන්ම ආහාර පාන අලෙවි කරන සැල් භෝජනාගාර අවන්හලවල් චෙක් කරනවා. මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඉතින් සමහර ඒගොල්ලෝ කෑ ගහනවා. තමුසල මෙහෙම දැයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. බලනකො මේකේ තියෙන අපිරිසුදු බව. තමුසල මස් කපන්නෙත් මෙතන, පොල් මිරි කන්නෙත් මෙතන. මොකද්ද මේ කරන වැඩේ කියලා කෑ ගහනවා. විතරක් නෙවෙයි සමහරට ඒගොල්ලන්ට විරුද්ධව නඩු පවරනවා. සමහරට උසාවි ලව්ව වෙලෙන්සලට මුද්‍රා තබන තහනම් කරනවා. අන්න ඒ වගේ වැටලීම් කිරීම තුලිනුත් මොකද වෙන්නේ? වෙළඳ පොලේ අසහනයට පත්වන අපිව ආරක්ෂා කරන. අපිව අසහනින් මුදව ගන්න රජයේ ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි එක තමයි නීති රීති සම්පාදනය කර ක්‍රියාවේදවීම. පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ශ්‍රී ලංකා ප්‍රමිති නීතිය. ඒ වගේම 1980 අංක 26 දරන ආහාර පනත. විලවුන් උපකරණ ඖෂධ නීතිය. ජාතික පාරිසරික පනත. ආදී විවිධ ශ්‍රේෂ්ඨ වලට අදාළව නීති හදලා ක්‍රියාත්මක කරනවා. ඒ තුලින් පාරිභෝගිකයන් අපි විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ ඇතිවිය හැකි විසමාචාර මතින් සිදුවන පීඩාවන්ගෙන් මුදවා ගන්න රජය ක්‍රියාත්මක කළා තියෙනවා. හතරවෙනි එක. කලින් කලට පාලන මිලයන් ප්‍රසිද්ධ කිරීම. කොන්ට්‍රෝල් ප්‍රයිසස් කියලා කියන්නේ. පාලන මිලක් කියන දරුවනේ වෙළඳ පොලේ භාණ්ඩ හිඟවීම නිසා හෝ හිඟයක් නැතුව ව්‍යාපාරිකයෝ හිතුමතේ නැත්නම් අත්නෝමතිකව එකම භාණ්ඩය විවිධ මිල ගණන් යටතේ අලෙවි කරමින් පාරිභෝගිකයා පීඩාවට පත් කරන අවස්ථාවක නැත්නම් ප්‍රවණතාවක් හමුවේ රජයේ විසින් අදාළ අමාත්‍යාංශය ඔස්සේ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයා මගින් ගැසට් නිවේදනයක් ප්‍රසිද්ධ කරනවා. අසවල් භාණ්ඩය වෙළඳ පොලේ විකිණිය හැකි උපරිම මිල මෙන්න මේ මිලයි. ඒ මිලට වඩා වැඩියෙන් විකිණීම තහනම් කියලා. අන්න පාලන මිල ස්ථාපිත කරන ක්‍රමය. එහෙම පාලන මිලක් දැම්මම වෙළඳුන්ට අපිව ගසා ගන්න බෑ. ආසන්න උදාහරණයක් මතක ඇති. පොල් මිල අසාමාන්‍යයෙන් ගියේ පොල් ගෙඩි 120 දක්වා ගියේ මතකයිනේ. දැනුත් 90 වගේ සීමාවේ තියෙන්නේ. ඒ ගියාම රජයේ පොල් වලට පාලන මිලක් දැම්ම මතක රුපියල් 75යි. දැන් මාස කිහිපයකට පෙර මතක ඇතිනේ. රුපියල් 75යි. අන්තිමට 75ට පොල් වික්කේ නැහැ. සමහර වෙලෙන්ද මම පුද්ගලිකව දන්නවා ඒගොල්ලෝ පොල් ඇතුලේ තියාගෙන
අපි විශ්වාසවන්තයි ඉල්ලුවම කියලා 70 අපට හම්බුනේම 75යි අපි මේක 80 දෙන්න 85ට දෙන්න කියලා වික්කා. ඒ වගේ පාලන මිලක් දැම්මම කිසියම් හෝ ආකාරයකින් මිල ඔස්සේ පාරිභෝගිකයා ගසා කෑම පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට පස්වෙනි එක භාණ්ඩ සඳහා ප්‍රමිති හඳුන්වා දීම. දැන් ලංකාවේ භාණ්ඩවල තත්ත්වයේ බාල වෙන දරුවනේ ප්‍රමිතිය නැති හින්දානේ. ප්‍රමිතිය හරියට ක්‍රියාත්මක නොකරන හින්දානේ. භාණ්ඩයකට ප්‍රමිතියක් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා නම් බොහෝ දුරට ඒ භාණ්ඩේ ගුණත්වය ආරක්ෂා වෙනවා. ඒ නිසා කලින් කලට අදාළ රාජ්‍ය බලාධිකාර ලව්වා පාරිභෝගිකෝ පරිභෝජනය කරන භාණ්ඩවලට උසස් ගුණාත්මක භාවයක් ආරෝපණය කිරීමට ප්‍රමිති හඳුන්වා දෙනවා. සමහරට ඒ ප්‍රමිති අනිවාර්ය කරනවා. අපි මේ ඒකක අන්තිමටම කතා කරනවා ප්‍රමිති වර්ග. මූලික වර්ග දෙකක් තියෙන එකක් ස්වේච්ඡා ප්‍රමිති එකක් අනිවාර්ය ප්‍රමිති. ස්වේච්ඡා ප්‍රමිති අපිට ඕන නම් අනුගමනය කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. නමුත් අනිවාර්ය ප්‍රමිතියක් ස්ථාපිත කළොත් ඒ අදාළ භාණ්ඩය නිෂ්පාදනය කරන සියලුම නිෂ්පාදකයින් ඒ අනිවාර්ය ප්‍රමිතියට අනුගත වෙලා අනිවාර්ය ප්‍රමිතිය අනුගමනය කරමින් ගුණාත්මක භාණ්ඩයක් නිපදවලා වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ පූර්ණ වගකීම ඔවුන් වෙත ආරෝපණය කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තත්ත්වයෙන් උසස් භාණ්ඩ වෙළඳ පොළට පැමිණෙනවා. අපි එවැනි උසස් භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් අපේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමෙන් පාරිභෝගිකයන් වශයෙන් වැඩි ආරක්ෂාවක් ලැබලා අපි තෘප්තියටපත් වෙනවා. ඒ වගේ ප්‍රමිති හඳුන්වා දීමත් රජය කරනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තමයි ලංකාවේ ප්‍රමිති බිහි කරන ජාතික ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ප්‍රමිති නීතියේ බලතල අනුව පාරිභෝගිකයෙක් පරිභෝජනය කරන ඕනෑම භාණ්ඩයකට ප්‍රමිති හඳුන්වලා දෙන්න පුළුවන් අනිවාර්යෙන් පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව අපිව ආරක්ෂා කරන ප්‍රධාන නීතිය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේ පනතේ 12 වන වගන්තිය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12 වන වගන්තියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට අසීමිත බලයක් දීලා තියෙනවා පාරිභෝගිකයන් වෙනුවෙන් අනිවාර්ය ප්‍රමිති ස්ථාපිත කරන්න. තේරුණාද? ඒ කියන්නේ පාරිභෝගික අධිකාරියට හැඟෙනවා නම් මහජන පැමිණිලි ඔස්සේ ඉල්ලීම් ලැබෙනවා නම් අධිකාරියට බලතල තියෙනවා වෙළඳ පොලේ අපි පරිභෝජනය කරන ඕනෑම භාණ්ඩයකට අනිවාර්ය ප්‍රමිතියක් හදලා ගැසට් නිවේදනයක් වගේ අනිවාර්ය කරන්න. එනම් ප්‍රමිති ආයතනයත් පාරිභෝගික අධිකාරියත් අනිවාර්ය ප්‍රමිති හඳුන්වලා දෙනවා රජය වෙනුවෙන්. ඒ මගින් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයා තල්ලු කරනවා. ඒ තුලින් ගුණාත්මක භාණ්ඩ මිලදී අරන් පරිභෝජනය කරලා අපේ ජීවන තත්ත්වය උසස් කරගන්න අපිට අවස්ථාව උදා වෙනවා. පැහැදිලි? මේ මගින් අපිව ආරක්ෂා කරනවා. ඊළඟට 6 වෙනි එක පාරිභෝගික සංවිධාන ප්‍රවර්ධනයට ක්‍රියා කිරීම. දැන් පාරිභෝගික සංවිධාන ඇති වෙනවා හොඳයිනේ. මං කියවර 79 දී 79 පාරිභෝගික ආරක්ෂා කිරීම පනතෙන් ඒ සංවිධානවල ප්‍රබල ශක්තිය ලැබුණානේ. ඒ නිසා පාරිභෝගිකයෝ තමන්ගේ ගමේ තියෙන පාරිභෝගික සංවිධානයට ගිහිල්ලා පැමිණිලි කරලා සහන සලසා ගන්නවා. ඒ සංවිධානයේ ක්‍රියාකාරකම් මගින් ව්‍යාපාරිකයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග එල්ලවන නිසා නෛතික ක්‍රියාමාර්ග ගන්න නිසාම ව්‍යාපාරික ප්‍රජාව විසමාචාර වලින් ඈත් වෙනවා. අපිව ආරක්ෂා වෙනවා. ඊළඟට යහපත් වෙළඳ පිළිවෙත් අනුගමනය කරන වෙළඳුන් නැගීම කළ යුතුම දෙයක්. ලංකාවේ අඩුවෙන්ම කරන නමුත් කළ යුතුම දෙයක්. තේරුණාද? දැන් ඉන්දියාවේ නැත්නම් ඉන්දියාවට නිදහස ලබාගත්ත ඉන්දියාවේ පියාවසෙන් විරුදාලි ලැබූ මහත්මා ගාන්ධි කියන ශ්‍රේෂ්ඨ අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු ශ්‍රේෂ්ඨ ජනනායකයා තමයි ඉන්දියාවේ විශාල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් කරලා ආසියා රටවල් අතර ප්‍රමුඛ රටක් බවට පත් කරන්නේ. එයා ඒ කාලේ පාරිභෝගිකයන්ට පෙළඹෙව්වා be Indians by Indians කියන ස්ලෝගන් එක තුලින්. be Indians by Indians. ඒ කියන්නේ ඔබ ඉන්දියානුවෙකු වන්නට නම් ඔබ ඉන්දියානුවෙකු නම් ඉන්දියානු දේ මිලදී ගනින්න. පිටස්තර රටවල ඒවා මිලදී ගන්න එපා. පාරිභෝගික ප්‍රජාව සූදානම් කළා. සූදානම් කරලා ව්‍යාපාරිකයන්ටත් නෛතික ක්‍රියාමාර්ග මගින් බලපෑම් කරා තත්ත්වයෙන් උසස්ම භාණ්ඩ
බලගේ ශක්තිීන් අනුව බලගේ ව්‍යාපාර සතු ශක්තිීන් පදනම් කරගෙන දුර්වලතා පිටුදකිමින් පාරිභෝගිකයාට දෙන්න පුළුවන් උපරිම ගුණාත්මක භාණ්ඩා සේවා සපයන්න කියලා බලපෑම් කරා. එහි ප්‍රතිඵලය මොකද්ද? ඉන්දියානු වෙළඳපොළ තුල ඉන්දියාවේ ගුණාත්මක නිෂ්පාදිත විශ්වාසයකින් මිලදී ගැනීමෙන් ජීවන තත්ත්වය උසස් කරගන්න ඉන්දියානුවන්ට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, ඒ වැඩපිළිවෙල දීර්ඝ කාලීනව සාර්ථක වෙලා ඉන්දියාව දියුණු කාර්මික රටක් බවට පරිවර්තන වෙන හේතුව මොකද්ද? ඒ විසමාචාරවලින් බැහැරව නිවැරදි හා ගුණාත්මක නිෂ්පාදිත බිහි කරලා නිවැරදි වෙළඳ පිළිවෙත් යහපත් වෙළඳ පරිචයන් අනුගමනය කරලා පාරිභෝගිකයා වෙත සේවාවක් සැපීමට ක්‍රියාත්මක වන ඉස්තරම් ව්‍යාපාරිකෝ තෝරාගෙන ඒ ව්‍යාපාරිකයන්ට වාර්ෂිකව සම්මාන පිරිනැමුවා. වාර්ෂිකව ඇගීමට ලක් කරා. රජයේ මගින් එයාට බදු සහන දුන්නා. මුදල් මේ තියාග පිරිනැමුවා. ඒ තුලින් ව්‍යාපාරික සමාජය තුල ඒගොල්ලෝ කීර්තිමත් ව්‍යාපාරිකයන් වශයෙන් ඉස්මතු වුණා. අන්න ඒ ජවය සමග ඒ ව්‍යාපාර තව තවත් පාරිභෝගික ආරක්ෂාවට කැප වුණා. සෙසු ව්‍යාපාරිකයන්ද එම කීර්තිමත් සලකුණ ලබා ගැනීම වෙනුවෙන් ගුණාත්මක සේවයක් ලබා දෙන්න වෙහෙසුණා. පාරිභෝගිකා වෙතදියත් කරන අපචාර වලින් ඈත් වෙන්න ගත්තා. එවැනි වැඩපිළිවෙලක් තාම ලංකාවේ නැති වුණත් අපි කියනවා රජය කිසියම් හෝ දුරකට මේ යහපත් වෙළඳපිළිවෙත් අනුගමනය කරන වෙළෙන්දුන් අගයන්න ගත්ත වරින් වර. ඒවා දීර්ඝකාලීනව ක්‍රියාත්මක වුනේ නැති එක තමයි අඩුපාඩුව. ඒක දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙනව නම් වෙළෙන්දු තුල ස්වයං පෙළඹවීමක් ඇති වෙනවා. මමත් කීර්තිමත් වෙළෙන්දෙක්. මමත් කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වශයෙන් සම්මාන ලබන්න ඕනේ. මොකද ඒ සම්මානය ලැබුවම ඔටෝමැටිකලි අපි මිලියන ගණන් ප්‍රචාරණයට ප්‍රවර්ධනයට වැය කරන මුදල ඉතුරු කරගන්න පුළුවන්. එහෙම ප්‍රචාරණයක් ඕනේ නැහැ. අර එක රැයෙන් අර ඇගීම කරලා ප්‍රවෘත්ති ජනසන්නිධාන මාධ්‍ය හරහා ප්‍රවෘත්ති මාධ්‍ය හරහා අපි ගැන ප්‍රචාරය වුණන් පස්සේ ඒක දීර්ඝ කාලීනව පාරිභෝගික මතකයේ සනිටුහන් වෙනවා. ඒ නිසා පාරිභෝගිකයන් අපි වෙත ආකර්ෂණය වෙනවා. අපේ භාණ්ඩ පරිභෝජනය කරන්න උත්සුක වෙනවා. ඒ දේ මීට වඩා තදින් වෙනවා නම් හොඳයි කියන එක මගේ පෞද්ගලික මතය. ඊළඟට විසමාචාරයේ නියැලි ව්‍යාපාරිකයන් අධිකරණයට යොමු කර දැනුම් ලබා දීම. දැන් විසමාචාරය දෙන ව්‍යාපාරිකයන්ට වැටලීම් කරලා ඒගොල්ලෝ හඳුනාගෙන ඒ නීතිය රැහැන්ට හසු කරගන්නවා කියන්නේ අවවාද කළ යවන විතරක් නෙවෙයිනේ. තේරෙනවද? ඒගොල්ලන්ගේ නිෂ්පාදිතය තහනම් කරන විතරක් නෙවෙයිනේ. අධිකරණයටත් දානවා. අධිකරණයේ මගින් සුදුසු නෛතික දැනුම් ලබා දෙනවා. සමහර විශාල වන්දියක් ගෙවන්න නියම කරනවා. එක්කෝ ඒගොල්ලන්ගේ බලපත්‍රය අවලං කරනවා. එක්කෝ ඒගොල්ලෝ කෙලිම සිරගත දැනුමක් ලබා දෙනවා. ඒ මගිනුත් ව්‍යාපාරික ප්‍රජාව පොළඹනවා වෙළඳ විසමාචාර වලින් බැහැරව සුපිරිසිදු විසමාචාර පාරිභෝගික යහ පැවැත්ම ඉලක්ක කරගත් සුපිරිසිදු විසමාචාර සහිතව හොඳ ව්‍යාපාරිකයෙක් බවට අනුවර්තනය වෙනවා. ඒ වගේ ප්‍රධාන ක්‍රියාමාර්ග කීපයක්ම රජය විසින් දැන්ට ක්‍රියාත්මක කරනවා. ව්‍යාපාරික විසමාචාර බැහැර කරලා පාරිභෝගිකයින්ට විශ්වාසනීය වෙළඳපොළක් තුල කටයුතු කරමින් තමන් වැය කරන මිලට උපරිම තෘප්තියක් ලබාගෙන තමන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට. ඊළඟට පාරිභෝගික ආරක්ෂණයේ ප්‍රයෝජන. මේ වගේ පාරිභෝගික දැනුවත් කිරීම වැඩසටහන් මගින් නීති රීති පැනවීම මගින් විසමාචාර වලින් බැහැර වන ව්‍යාපාරිකයන් ඇගීමට ලක් කිරීම මගින් පාරිභෝගික සංවිධාන ප්‍රවර්ධනය කිරීම හා ස්ථාපිත කිරීම මගින් පාරිභෝගික ආරක්ෂණයේ අපිට ප්‍රතිලාභ තියෙනවා. කාටද? දෙපැත්තටම. ව්‍යාපාරිකයන්ටත් ප්‍රතිලාභ තියෙනවා, අපිටත් ප්‍රතිලාභ තියෙනවා. තේරෙනවද? මුලින්ම බලමු අපිට ලැබෙන ප්‍රතිලාභ පාරිභෝගිකයාට. පාරිභෝගික ආරක්ෂණය කියන එක මම නැවත මතක් කරනවා. පාරිභෝගිකයා වැය කරන මුදලට උපරිම තෘප්තියක් ලබා ගැනීම සහතික කරනු වස් පනවා ඇති නීතිමය ආවරණය සහ ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රියාදාමය. මෙන්න මේ පාරිභෝගික ආරක්ෂණය කියන ආරක්ෂිත වළල්ල, පාරිභෝගික ආරක්ෂණය කියන ආරක්ෂණ වළල්ල නැත්නම් ආරක්ෂණ ක්‍රියාමාර්ග වෙළඳ පොලේ දිගහැරීම තුළින් අපිට ප්‍රධාන වාසි කීපයක් ලැබෙනවා.
එකක් තමයි ගෙවන මිලට සරලන වටනාකමක් ලැබෙන භාණ්ඩ පරිභෝජන අවස්ථාව ලැබෙනවා. දැන් අපි හැමෝම බලන්නේ අපි ගෙවන මිලට උපරිම අගයක්, උපරිම වටිනාකමක්, නැත්නම් උපරිම තෘප්තියක් ලැබෙන භාණ්ඩ ආසව පරිභෝජනය කරනවානේ. එහෙනම් පාරිභෝගික ආරක්ෂණ ව්‍යායාමයේ තුලින් වෙළඳපොළ තුල ව්‍යාපාරික ප්‍රජාව දියත් කරන විසමාචාර ඈත් කිරීම නැත්නම් බැහැර කිරීම නැත්නම් මුලින් උපුටා දැමීම තුලින් අපිට ඉතා ඉහළ අගයක් ඉහළ තෘප්තියක් ලැබෙන භාණ්ඩ පරිභෝජනය කිරීම අවස්ථාව උදා කරගන්න පුළුවන්. සුවිශේෂී වාසිය. දෙවැනි එක තමයි වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා විය හැකි වීම. දැන් අපට ගුණාත්මක භාණ්ඩයක් සපයනවා කියමුකෝ. ගුණාත්මක භාණ්ඩයක් සපයන අතරත් අපට වෙළඳ විසමාචාරවල පීඩාවට බඳුන් වෙන්න පුළුවන්. සමහරට බ්ලැක් මාකට් ප්‍රයිස් එකට විකුණනවා. හොඳ භාණ්ඩයක් තමයි. අනවශ්‍ය මිලක් ගෙල අපට ගන්න වෙන්නේ. හොඳ භාණ්ඩයක් තමයි. අපිට අවශ්‍ය ප්‍රමාණය දෙන්නේ නැහැ. අපිට අවශ්‍ය ක්වොන්ටිටි ටික දෙන්නේ නැහැ. දැන් පහුගිය එක තවමත් කිරිපිටි හිඟයිනේ. දැන් අපිට අවශ්‍ය කිරිපිටි බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. තේරෙනවද? අපට අවශ්‍ය බ්‍රෑන්ඩ් එකේ කිරිපිටි අපට දෙන්නේ සීමාසිත ප්‍රමාණය. එක්කෝ කියනවා කිරිපිටි පැකට් 3ක් දෙන්න නම් තවත් භාණ්ඩයක් ගන්න ඕනේ. අන්න ඒ වගේ ඒවත් විසමාචාර. කොන්දේ සහගතල විතහනම් ලංකා නීතිය අනුව තේරෙනවද? ඒ වගේ වෙළඳ විසමාචාරලුත් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්කම ලැබෙනවා. තුන්වෙනි එක තමයි ගුණාත්මක භාණ්ඩ පරිභෝජන තුලින් පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. ගුණාත්මක භාණ්ඩ පරිභෝජන තුලින් පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. දැන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ පරිභෝජනය කළොත් තමයි පාරිභෝගික සෞඛ්‍ය විනාශ වෙන්නේ. ලෙඩ රෝග වලට බඳුන් වෙන්නේ. පාරිභෝගිකයාට විවිධ කායික හා මානසික පීඩාවන්ට නැත්නම් අපහසුතාවයන්ට ලක් වෙන්නේ. තේරුණාද? නමුත් ගුණාත්මක භාණ්ඩ පරිභෝජන තුලින් එවැනි තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ සෞඛ්‍ය මට්ටම හොඳ මට්ටමින් පවත්වා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඊළඟට 4 අවශ්‍ය අවස්ථාවලදී නීතිමය රැකවරණ ලබාගත හැකිවීම. දැන් පාරිභෝගික ආරක්ෂණය කියන සංකල්පය රටක ජීවමාන නම් අනිවාර්යයෙන්ම ඔවුන් ආරක්ෂා කරන නීති රාමුවකුත් ක්‍රියාත්මක විය යුතුමනේ. අපි නිර්වචනය කිව්ව එකනේ. වැය කරන මිලට උපරිම තෘප්තියක් ලබා දීම සාතික කිරීම පිණිස පනවා ඇති නීතිමය ආවරණය සහ ඒ පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රියාවලිය. එhmenan අවස්ථාවලදී ඒ නීති රාමුව ඔස්සේ අපට අධිකරණය හැමෝට ගිහිල්ලා වෙන්න පුළුවන්. නැත්තම් ඒ නීති ක්‍රියාවට නංවන රාජ්‍ය බලාධිකාර එනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය වැනි බලාධිකාර හමුවට ගිහිල්ලා පැමිණිලි කරලා හරි අපට නීතිමය ආවරණයක් රැකවරණයක් ලබා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා කම්ප්ලේන් කරොත් මධ්‍යම පරිසර අධිකාරියට අසවල් නිෂ්පාදකයා එයාලගේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉතිරි වන අවශේෂී ද්‍රව්‍ය අපද්‍රව්‍ය අන්න බස් නැවතුම් ස්ථානය අසල පාර දෙපැත්ත ගොඩ ගන්නවා. පැමිණිලි කරොත් ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වලා නියෝගයක් ලබා දෙනවා. දින කිහිපයක් තුළ වහාම ඉවත් කරන්න. සමහර දඩයකුත් නියම කරනවා. නැවත කරන්න එපා. කරොත් අපි අධිකරණයට යොමු කරලා සිරගත කරනවා. වැඩි ඉවරයි. අන්න ඒ වගේ නීතිමය සහන ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා පාරිභෝගික ආරක්ෂණයක් තියෙනවා නම්. පාරිභෝගික ආරක්ෂණයක් තියෙනවා කියන්නේ මම නැවත නැවතත් කියනවා ඔවුන් රකින්න නීති ක්‍රියාත්මක වෙනවා. එහෙනම් නීති ක්‍රියාත්මක වෙනවා නම් ඒ නීතිය පිළිසරණ අපට ලබා ගන්න හැකියාව ලැබෙනවා. නැත්නම් එහෙම හැකියාව ලැබෙන්නේ නැහැ නේ. ඊළඟට පස්වෙනි එක ජීවත් වීමට යෝග්‍ය පරිසරයක් උදා කරගන්න පුළුවන්. දැන් අපේ පාරිභෝගික අයිතිවාසිකමකුත් වෙනවනේ ඕක. දැන් සෑම කෙනෙක්ම රටක නැත්නම් ලෝකේ ඕනෑම පුරවැසියෙක් උත්සාහ කරන්නේ තමන්ට සුවදායක වූ ජීවිතයක් ගත කිරීමනේ. කාර්කශක ජීවිතේ විඳවන ජීවිතයක් ගත කරන්න කැමති නැහැ. ජීවිතේ විඳින්න කැමති. එතකොට තමන්ට සෞඛ්‍ය සම්පන්න පරිසරයක එනම් නිශ්ශබ්ද පරිසරයක ඒ වගේම මනා වාතාශ්‍රය සහිත මනා වාතාශ්‍රය ආස්වාස ප්‍රස්වාස කළ හැකි මනා වාතාශ්‍රය සහිත පරිසරයක ජීවත් වෙන්නම කැමති. තේරුණාද? එක්ක අපි රැකියාව කරන්න කැමති. එහෙමනම් අපිට ජීවත් වීමට යෝග්‍ය සෞඛ්‍ය සම්පන්න
පරිසරයක් උදා කරගන්න පාරිභෝගික ආරක්ෂණය ඍජුවම ඉඳුරාම ඉවහල් වෙනවා. ඇයි නැවත කියනවා පාරිභෝගික ආරක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා නම් පාරිභෝගික ආරක්ෂණ නීති ක්‍රියාත්මක වෙනවාමයි. ඒ නීතිවල පිළිසරණ ලබමින් ඒ නීතිය පිහිට ලබා ගනිමින් ඒ නෛතික ක්‍රියාමාර්ග තුලින් ව්‍යාපාරික විසමාචාර මෙල්ල කිරීම හමුවේ පරිසර හිතකාමී ලෙස ව්‍යාපාර කටයුතු කරන්නට ව්‍යාපාරිකයන් මෙහෙවනවා, තල්ලු කරනවා, නියාමනය කරනවා. ඒ තුලින් පරිසරයට හිතකාමී නම් පරිසරය දූෂණය කරන ක්‍රියාමාර්ග වලින් ව්‍යාපාරිකයා බැහැර වෙනවා නම් අපට ජීවත් වීමට යෝග්‍ය පරිසරයක් නිර්මාණය වෙනවා කියන එක අපිට හොඳට පැහැදිලි වෙන්නට ඕන. ඒ වාසිය අපිට ලැබෙනවා. ඊළඟට තත්ත්වෙන් උසස් භාණ්ඩ පරිභෝජනය තුළින් ජීවන තත්ත්වය උසස් කරගන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ඕනෑම ආර්ථිකයක් තුළ නිෂ්පාදකයෝ ප්‍රමිතීන්ට අනුකූලව තත්ත්වෙන් උසස් අනර්ග තත්ත්වයේ භාණ්ඩ නිපදවන්න යොමු වෙනවාමයි. එවැනි භාණ්ඩ පාරිභෝගික අතට පත් කරන අතරමැදියන් නැත්නම් අතරමැදි වෙළඳුන් පවා වඩා උසස් තත්ත්වයේ භාණ්ඩයක් ඔවුන් අතර පත් කරන්න වගබලා ගන්න. ගබඩා කිරීමේදී, ප්‍රවාහනයේදී, භාණ්ඩ ගොඩබෑම හා පැටවීමේදී පවා ඒ භාණ්ඩයේ ආරක්ෂාව, භාණ්ඩයේ තත්ත්වය කෙලෙසෙන් නැති විදියට භාණ්ඩය පරිහරණය කරන්න සෑම ක්‍රියාමාර්ගම ගන්නවා. එහි ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අපි ගෙවන මිලට උසස් තත්ත්වයේ භාණ්ඩ අත්පත් කරගෙන පරිභෝජනය කිරීම තුළින් සාපේක්ෂ වශයෙන් අපේ ජීවන තත්ත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. උන් වගේ ප්‍රතිලාභ කීපයක්ම අපිට පාරිභෝගික ආරක්ෂණය කියන ක්‍රියාදාමය හරහා අත්පත් කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන රටකදී ව්‍යාපාරික ප්‍රජාවටත් ප්‍රයෝජන කීපයක් අත්පත් කරගන්න පුළුවන්. එකක් තමයි ගුණාත්මක භාණ්ඩ සැපයීම තුළින් පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි වීම. හරි වැදගත් ළම ඕක. දැන් ලොකුම දේ තමයි මම දකින්නේ ව්‍යාපාරිකයන්ට ගනුදෙනුකරුවන්ගේ නැත්තම් වෙළඳ පොලේ විශ්වාසය තම ව්‍යාපාර නාමයට තම ව්‍යාපාරික නිමැවුම් වලට ලබා ගන්න පුළුවන් නම් ඒක තමයි ව්‍යාපාරිකයෙක් ලබන දැවැන්තම ප්‍රතිලාභය වෙන්නේ. දැවැන්තම ප්‍රතිලාභය. මූල්‍යමය ලාභය නොවේ. මූල්‍යමය ලාභය අපිට හෙටත් උපයන්න පුළුවන්. ඒක ලැබෙන්න නම් අපි අද පළමුව පාරිභෝගික විශ්වාසය දිනා ගන්නට ඕනේ. තේරුණාද? පාරිභෝගික විශ්වාසය තියෙන්න ඕනේ මේ ව්‍යාපාරිකයා වෙළඳ විසමාචාර වලින් මිදලා ඉන්නේ. මේ ව්‍යාපාරිකයා ආචාර ධර්ම අනුකූලව, ආචාර ධර්මානුකූලව සමාජ වගකීමකින් යුතුව පමණක් සේවය කරන පාරිභෝගික රැකවරණය මුල් කොට සලකන ව්‍යාපාරිකයෙක්. ඒ නිසා මෙයා හැම විටම අපට තත්ත්වෙන් උසස් භාණ්ඩ සපයනවා. මිල උපාය මාර්ග තුලින් අපිව නොමග යවන්නේ නැහැ. වැරදි ප්‍රචාරණය මගින් අපිව රවට්ටන්නේ නැහැ. නිතරම අපේ සෞඛ්‍ය තත්ත්වය රැකගන්න ආකාරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත උසස් භාණ්ඩ අපට දෙනවා කියන මානසික හැඟීම විශ්වාසය දිගු කාලීනව අපේ සිත් තුළ පළපැදියම් කරන්න ඕනේ. පාරිභෝගික ආරක්ෂණයේ තුලින් ආරක්ෂණ වැඩපිළිවෙලක් තුලින් ව්‍යාපාරික ප්‍රජාව ආචාර ධර්මානුකූලව සමාජ වගකීමෙන් යුතු උසස් වෙළඳ පිළිවෙත් අනුගමනය කරන ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ තුලින් අර මං කිව්ව වෙළඳ පොළ විශ්වාසය කියන විශාල ප්‍රතිලාභය අත් කරගන්න පුළුවන්. ඒ විශ්වාසය ඇති වුණාම දිගු කලක් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරිකව හැර යන්නේ නැහැ. ඒ ව්‍යාපාරිකයා පසුපස ගනුදෙනුකරුවෝ අකණ්ඩව පැමිණෙනවා. ඒක තමයි කරගන්නට ඕනේ. අන්න ඒ වාසිය මේගොල්ලන් ලැබෙනවා. පාරිභෝගික ආරක්ෂණයක් නොතිබුණා නම් පාරිභෝගික ආරක්ෂණ ක්‍රියාමාර්ග නොතිබුණා නම් මේ තත්ත්වය උදා වෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ව්‍යාපාරිකයාගේ පිරිවැටුම වැඩි වී ලාභ ඉහළ යනවා. මොකද්ද මේ පිරිවැටුම කියන්නේ? ටර්න් ඕවර් එක. නිශ්චිත කාලයක් තුල අලෙවි කරනු ලබන භාණ්ඩා සේවා ප්‍රමාණය. නැත්නම් නිශ්චිත කාලයක් තුල ගනුදෙනුකරු මිලදී ගන්නා ගැනුම් වාර සංඛ්‍යාව, විකුණුම් වාර සංඛ්‍යාව නැත්නම් තේරෙනවද? ඒ ටර්න් ඕවර් එක වැඩි වෙන්න ඕනේ. දැන් ඔබ
දන්නවා මෙහෙම හිතන්නකෝ. සමහර විට ඔබේ ගෙවල් සමීපේ එළවලු අලෙවි කරන වෙළඳසැලක් තියෙනවා. මේ එළවලු අලෙවි කරන වෙළඳසැලේ ඔබ දවස් දෙකක් කරනකොට දැනෙනවා ඊයේ හවස නුවරඑළියෙන් ගෙනාපු අලුත් එළවලු ස්ටෝල් එකට එළවලු අලෙවි කරන ලෑල්ලට දාන්නේ නැහැ පරණ එළවලු ඉවත් වෙනකම්. දැන් අද තියෙන්නේත් පරණ එළවලු. හෙට තියෙන්නේත් පරණ එළවලු. ඊට පස්සේ මාරව දාන්නේ. ඒ දානකොට ඒවා සමහර තැම්බිලා. නමුත් සමහර එළවලු වෙළෙන්දෝ ඉන්නවා අද ගෙනාපු අලුත් එළවලු කෙලින්ම දානවා. ඒගොල්ලන්ගේ ස්ටෝල් එකට අලෙවි කරන්න. පරණ ටිකත් පැත්තකින් තියෙනවා. අපිට ඕන නම් පරණ ටික ගන්න පුළුවන්. ඒක ටිකක් මිල අඩුයි. අද ගෙනාපු ඊයේ හවස ගෙනාපු අලුත් එළවලු ගන්න පුළුවන් ටිකක් මිල වැඩි. කමක් නැහැනේ. අපි දන්නවා මේ මිනිස්සු මේ වැඩේ කරන්නේ මේ හොඳ දෙයක් කරන්නේ. අර ඒ වගේ පරණ එළවලු විකිණලා අවසන් වෙනකම් අලුත් එළවලු දාන්නේ නැහැ කියන වැරදි ක්‍රියාමාර්ගය නැහැ. මොකද වෙන්නේ? එහෙමනම් අපි නැවත නැවතත් එළවලු ගන්න පෙළඹෙන්නේ කාගෙන්ද? අර දෙවනුකු ව්‍යාපාරිකයන්. ඒ නිසා යාගේ එළවලු මිලදී ගැනීම හේවත් විකිණීමේ වාර ගන්න වැඩි වෙනවා. ඒ නිසා ලාභ ඉහළ යනවා. ඊළඟට ප්‍රමිතියට අනුව නිපදවීම තුළින් අපතේ අඩු වෙනවා. දැන් වාරිභෝග ආරක්ෂණය තුළ ප්‍රමිතීන් අනුව නිපදවන්න ස්වයංක්‍රීය පෙළඹවීමක් ඇති වෙනවා. මොකද ජාතික ආයතනයේ තියෙන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒගොල්ලෝ ප්‍රමිතිකරණ වැඩසටහන් දියත් කරනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් වෙත ප්‍රමිතිකරණ වැඩමුළු ස්ටෑන්ඩඩ් වර්ක්ෂොප් ක්‍රියාත්මක කරනවා. ඒ වේදී ව්‍යාපාරිකෝ හඳුනා ගන්නවා අපි මේ ළඟලාභයක් ගැන හිතලා විසමාචාර වල එදිමින් ව්‍යාපාර කටයුතු කරනවාට වඩා ඈතකාලීන ලාභ දායිත්වය ගැන හිතලා ඈතකාලීන උපයන්න පුළුවන් ලාභ දායිත්වය ගැන හිතලා අපි ප්‍රමිතීන්ට අනුගත වෙමින් නිෂ්පාදිත හැම මට්ටමකින්ම ප්‍රමිතීන්ට අනුව නිපදවලා වෙළඳපොළ ඉදිරිපත් කළ යුතුයි කියන මතයට එනවා. ඒ නිසා ප්‍රමිතීන්ට අනුව නිපදවනකොට ඒගොල්ලන්ගේ සම්පත් නාස්තිය අඩු වෙනවා. ප්‍රමිතියක් නැතුව නිපදවද්දී සම්පත් නාස්තිය වැඩි වෙනවා. මොකද හේතුව ප්‍රමිතියක් නැතුව නිපදවද්දී නිපදවන සෑම ලොට් එකක් පාසා නැත්නම් නිපදවන සෑම නිෂ්පාදන කට්ටලයක් පාසා යම් යම් වෙනස්කම් ඇති වෙනවා. එතකොට මොකද සම්පත් වැඩිපුර නාස්ති වෙනවා. නමුත් ප්‍රමිතියේදී සෑම නිෂ්පාදන කට්ටලයක්ම ලොට් එකක්ම එකම ආකාරයේ ද්‍රව්‍ය සංයෝග වලින් හදනවා. මොකද වෙන්නේ? වැරදි අඩු වෙනවා. දෝෂ අවම වෙනවා. නැවත නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති වෙනවා. සම්පත් නාස්ති අඩු වෙනවා. ඒකිනුත් ලාභ ඉහළ යනවා. ඊළඟට අයහපත් තරඟ විරෝධී ක්‍රියා නොමැති වීමෙන් යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති වෙනවා. දැන් පාරිභෝග ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් වෙනකොට නිතරම ව්‍යාපාරිකයාට පොඩි පීඩනයක් ඇති වෙනවා. මොකද්ද? ස්වයං හැදියාවක් ඇති වෙන්න ඒගොල්ලෝ පොළඹවන. මොකද්ද? පාරිභෝග ආරක්ෂා කරන නීති තියෙනවා. බලාධිකාර තියෙනවා. පාරිභෝග අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. ඒ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඉඩ දෙන්න ඕනේ. පාරිභෝගයන්ට අපි කේවල් කිරීමේ බලය විනාශ කරන්න හොඳ නැහැ. තෝරා ගැනීම අයිතිය අපි නැති කරන්න හොඳ නැහැ. කියන මතවාදයකට යහපත් ව්‍යාපාරික මතවාදයකට අනිවාර්ය ව්‍යාපාරික පාට වෙනවා. පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් නොතිබුණා නම් එහෙම වෙන්නේ නැහැනේ. තේරෙනවද? දැන් නිදසුනක් වශයෙන් අද වන විට කොවිඩ් වසංගතයත් හමුවේ අපි සෑම අවස්ථාවකම රිදිපිලි වෙළඳසලක් වෙන්න පුළුවන්. ඔය මැනින් මාකට් එකක ලොකු වෙළඳ පොලක් වෙන්න පුළුවන්. ගමේ සතිපොළ වෙන්න පුළුවන්. ගියාම හැමෝම මාක්ස් පළඳිනවා. නමුත් ගමේ සතිපොළේදී ගොඩක් අය මාක්ස් පළඳින්නේ නැත්නම් අපිත් පෙළඹෙනවා මාක්ස් පළඳින්නේ නැතුව ගිහලා ගනුදෙනු කරන්න. ඊළඟට අයහපත් තරඟ විරෝධී ක්‍රියා නොමැති වීමෙන් යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති වෙනවා. අයහපත් තරඟ විරෝධී ක්‍රියා. දැන් ව්‍යාපාරිකයන්ට තරඟ කරන්න පුළුවන්. සාධාරණ තරඟකාරී උපාය මාර්ග තුලින්. නමුත් වැරදි අන් ව්‍යාපාරිකයන්ට අසාධාරණයක් වෙන අවාසියක් වෙන අයහපත් තරඟ විරෝධී ක්‍රියාත්මක කරන්න බෑ. දැන් මම අද මේ ඩීප් එඩියුකේෂන් වැඩසටහනට සම්බන්ධ වෙනකොට රේඩියෝ එක දාගෙන ආවා. මට channel එක නම මතක නැහැ. ඒකෙදි එක්තරා නිවේදකයෙක් සහ නිවේදිකාවක් එක්තරා කුළුබඩු නිෂ්පාදන වර්ගයක් බ්‍රෑන්ඩ් එකක් මම නම කියන්න නැතුව ඉන්නම් හඳුන්වා දෙනවා. ඒගොල්ලෝ කියනවා කෑම රසට කන්න ඕන නම් ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඕන නම් වෙළඳ පොලේ
වෙනත් කුළු බඩු වර්ග නැහැ. මේකම ගන්න. මේකම ගන්න. මං කියන්නේ වැරදි. නිවේදකයා හෝ නිවේදිකාව එක කියන්නේ අදාළ ව්‍යාපාරිකයා එතනට ඒගොල්ලෝ තල්ලු කරපු නිසානේ. ව්‍යාපාරිකයනේ ඒකේ පසුබිම ඉන්නේ. එහෙම කියන්න බෑ. ඒතොර තව ඕනතරම් ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂිත 3-5 වර්ග තියෙන්න පුළුවන්. ඒගොල්ලන්ට අසාධාරණයක් වෙනවානේ. අන්න අයහපත් තරග විරෝධී ක්‍රියා කියන්නේ ඒක. තේරෙනවද? ඒ වගේ දේවල් වලින් අපි බැහැර වෙනවා පාරිභෝගික ආරක්ෂණ ව්‍යාපාර ලෝකේ තියෙනවා. තේරෙනවද? ඒ නිසා තරඟ විරෝධී ක්‍රියා නොමැති වීමෙන් යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කරගන්න අවස්ථාව ලැබෙන ව්‍යාපාරිකයට. මොකද සෑම ව්‍යාපාරිකයෙක්ම කැමති වෙන්නේ යහපත් ව්‍යාපාර පරිසරයක් තුල තමන්ගේ ව්‍යාපාරය සක්‍රිය කරන්න. එතකට ඕකයිනේ. තේරෙනවද? දැන් ඔබ කැමතිද නිවසක් තනන්න? ඒ නිවස වටේ අපි යම් කිසි කියන්නේ වත්ත කියලා. ඉඩම් කට්ටි කියලා ඉඩම් කට්ටි 50කට තියෙනවා. ඔය වත්තේ දැන්ටමත් ගෙවල් වැඩි පංගුවක් හදලා තියෙනවා. ඒ වැඩි පංගුව හදලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවන්නම්. කුඩුකාරයින් නම් නූගත් ජන සමාජයේ කොටස් නම් ඔබ කැමති එතන ගයක් හදන්න කැමති වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අයහපත් ව්‍යාපාර පරිසරයක් නම් සක්‍රිය වෙන්නේ ඒ අයහපත් ව්‍යාපාර පරිසරය ඇතුලේ අයහපත් ව්‍යාපාරික චර්යාවන්ට ලක්වන ව්‍යාපාරිකයෙකුට ඔබ කැමති වෙන්නේ නැහැ. ඔබ අයහපත් ව්‍යාපාර ක්‍රියාවන් නොකලත් ඔබට සමාජයෙන් ඔබ දිහා බලන්නේ ඒ වගේ වපරැහැන්. ඒ නිසා යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති වෙනවා කියන්නේ ඔබට නිදහසේ අභිමානෙන් යුතුව විශ්වාසයෙන් යුතුව ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යාමේ ශක්තිය ලැබෙනවා. ප්‍රධාන වාසියක් ඒක. ඊළඟට පාරිභෝගික ප්‍රජාවගෙන් එල්ල විය හැකි නෛතික චෝදනා අඩු කරගන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් නැත්නම් ව්‍යාපාරිකයන්ගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇතැම් විට දැනුවත්ව ඇතැම් විට නොදැනුවත්ව එතරම් දුරදිග හිතන්නේ නැතුව එතරම් සැලසුම් සහගත නොවි අපි කියන්නේ උඩින් පල්ලෙන් කියලා උඩින් පල්ලෙන් ව්‍යාපාර කටයුතු වල නියුක්ත වෙනකොට පාරිභෝගිකයාට ඕනතරම් වැරදි වලට මුහුණ දෙන්න වෙනවා. නැත්නම් ඔබ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ව්‍යාපාරික විසමාචාර ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් පාරිභෝගිකයට මූල්‍යමය අලාභ හානි වෙනවා. සෞඛ්‍යමය හානි ඇති වෙනවා. මානසික පීඩාවක් නැති වෙනවා. තේරෙනවද? පාරිභෝගිකයාගේ අභිමානය, ආත්ම ගරුත්වය කෙලසන අවස්ථාවට මුහුණ දෙන්න වෙනවා. එවැනි තත්ත්වයන් හමුවේ ඊට එරෙහිව සහන ලබා ගන්න පාරිභෝගිකයා අධිකරණයේ පිහිට පතනවා. ඔබට විරුද්ධව පාරිභෝගික කටයුතු අධිකාරිය පැමිණිලි කරනවා. ප්‍රමිති ආයතනයේ කියලා පැමිණිලි සටහන් කරනවා. තේරෙනවද? අන්න එවැනි නෛතික චෝදනා අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙලක් තියෙන පරිසරයක් තුල ඔබ යහපත් ව්‍යාපාරිකයෙක් වශයෙන් තරඟ විරෝධී චර්යාවන්ගෙන් මිදලා ව්‍යාපාර කටයුතු කරනවා නම් ඔබට ඒ චෝදනා එන්නේ නැහැ. ප්‍රධාන වාසිය. ඊළඟට කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ලෙස තමත් දිනාගත හැකි වීම. දැන් හොඳ ව්‍යාපාරික පරිසරයක් තියෙනවා නම් තමයි යා ඉක්මනින්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වෙන්නේ. හිතන්න කිසියම් අධ්‍යාපන ආයතනයක් හිතන්නකෝ. ඒ අධ්‍යාපන ආයතනයේ ඉන්නේ කිසිදු ශිෂ්‍ය විනයක් නැති ගුරුවරුන්ට පාලනය කරගන්න බැරි අසාමාන්‍ය ගති පැවතුම් තියෙන නරක පුරුදු වලට ඇබ්බැහි වෙච්ච ශිෂ්‍ය පරම්පරාවක් නම් ඔබ එම ආයතනෙ ගියොත් මොකද වෙන්නේ? ඔබ සමහරට ඒ නරක ඇබ්බැහි වීම වලට සමීප වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් සමස්ත සමාජය තීරණය කරන්නේ සමස්ත සමාජය ලේබල් එක දෙන්නේ මොකද්ද? මේ අසවල් පාසලේ ළමයි. ආපෝ මෙයාද? මෙයා වැඩක් නැහැ. ඔබටත් ඒ නරක නාමය එනවනේ. කීර්ති නාමයක් එන්නේ නැහැනේ. ඔබට කීර්තිමත් දරුවෙක් වෙන්න සමාජයෙන්ම බාධා ඇති කරනවා. ඒ වගේ තමයි කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. වෙළඳ විසමාචාර වලින් පිරුණු ව්‍යාපාරික ලෝකයක් හෙවත් ව්‍යාපාරික පරිසරයක් තුල. තේරුණාද? ඒ නිසා කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ යහපත් ව්‍යාපාර ආචාර ධර්ම අනුගමනය කරන යහපත් වෙළඳ පිළිවෙත් අනුගමනය කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් නම් පමණයි. එහෙම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න මේ පාරිභෝගික ආරක්ෂණය කියන රාමුව තුල තියෙන නීතිමය රැකවරණය නීතිමය ආවරණය ඔබට අනිවාර්යයෙන්ම ආදර්ශයක් වෙනවා. ඒ පාරිභෝගික ආරක්ෂණය කියන රාමුව ඇතුළේ තියෙන නීතිමය ආවරණයට ඔබට හිස නමන්න වෙනවා. ඒ නීතිමය ආවරණය ඔබට පිළිගන්න වෙනවා.
ඒ නීතිමය ආවරණයට ඔබට අනුගත වෙන්න වෙනවා. එහෙම අනුගත වෙලා ඔබ සාරධර්ම වලින් පිරුණු සාධාරණ ව්‍යාපාරිකයෙක් වශයෙන් ව්‍යාපාර කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම වෙළඳපොළ තුල කීර්තිමත් අභිමානවත් ව්‍යාපාරිකයෙක්ගේ තත්වයට නමක් දිනන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි දරුවනේ අපි අද පාඩම තුලින් පාරිභෝගික ආරක්ෂණයට හොඳ පැහැදිලි අර්ථකථනයක් තියෙනවා අපි ඒක හොඳට ඉගෙන ගත්තා. පාරිභෝගික ආරක්ෂණයේ නිර්වචනයට අන්තර්ගත වෙන්න ඕන මූලිකාංග තුන ඉගෙන ගත්තා. පාරිභෝගික ආරක්ෂණයට අදාළව ව්‍යාපාර ලෝකයේ වෙළඳ ලෝකයේ තියෙන විසමාචාර සහ ඒ විසමාචාර මැඩලන්න රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් ලබාගත්. ඊට අමතරව පාරිභෝගික ආකර්ෂණය තුළින් ව්‍යාපාරික ප්‍රජාවත් ඒ වගේම පාරිභෝගික ප්‍රජාවත් ලබන ප්‍රයෝජන ගැන අවබෝධයක් ලබාගත්. අපි ඊළඟට පාරිභෝගික ආරක්ෂණයේ මට්ටම් සහ අයිතිවාසිකම් ගැන ඊළඟ පාඩම් මේකකයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.